සල්ලි ගැන විතරයි කතා කරන්නේ. කොහෙන්ද ගන්න කොහෙන්ද ලැබෙන්නේ? ඒක ගැන විතරයි. සභාවලදී ෆෝන් චාර්ජ් වෙනවා. සභාවට කියන්නේ ෆෝන් චාර්ජ් වෙනවා. දෙකම මාසෙ වෙන වැඩක් නැහැ. මේ සභාවට එනාගේ ෆෝන් චාර්ජ් කරගෙන ඉන්න. ක්‍රිස්මස් වන්සේ ගන්නනේ ෆෝන් චාර්ජ් කරගෙන ඉන්න. රීලෝඩ් වැටෙනවලු බැංකුවට සල්ලි වැටෙනවා බැංකුව අහන්න එනවා. නේද? මේක ව්‍යාජ ආලේප ව්‍යාජ දේවල් එක తాවකාලික සාතන්ගේ ක්‍රියාවන් ඒවා. බයිබලෙම කියලා නේ. බයිබල් එක පදයක් තමයි ඔක්කොටම ගන්න. අර ගෝල් දස්ට් එක එනවා. රත්තරන් කුඩු දෙනවද වතර. මම මේක ආවරන්නේ මේ දවස්වල නම් ගන්න රත්තරන්. ඉතින් ඒ සභාවට ගිහලා රත්තරන් කුඩු ටිකක් එකතු කරලා විකුණලා ගන්න පුළුවන්. මේ දේවල් තියෙනවා ලංකාවේ. මම මේ පිටරටයි වැඩ මේ කියන ලංකාවේ. සමහර ව්‍යාජ ආලේපයක් තියෙනවා. ව්‍යාජ ප්‍රොපේතවරු ඉන්නවා. තමාම අනාගත වක්තුරු කියලා එක එක බොරු එලිදරව් දෙනවා. එක්කෙනෙක් කිව්වා ඒගොල්ලන්ට දුන්න එලිදරව් හරි කියන නැව් ගන්න තිබුණා කියලා. එලිදරව් එකක්වත් හරි කියලා නැහැ. ඒ කියන්නේ බොරු එලිදරව් බොරු ප්‍රොපේත වාක්‍ය කියන්නේ මම නම් හරි බයයි මේ දේ කියන්නේ. මොකද දෙවියන් වහන්සේව ගාවලා අපි බොරු දේවල් කිව්වොත් ඒකේ විනිශ්චය හරි බාරයි. මම ගොඩක් හිතලා තමයි කියන්නේ අම් දේවල් කියන්නේ ඉස්සල්ලා බයිබලයට අනුකූලව ඔක්කොම චෙක් කරලා තමයි කියන්නේ මම ප්‍රොපේත වාක්‍යයක් ආවොත් ඒක හරි බාරක මොකද සුද්ධාත්ම වහන්සේව රවටලා සුද්ධාත්ම වහන්සේව ගාවලා අද බය නැහැ සුද්ධාත්ම වහන්සේ ගාවලා බොරු ප්‍රොපේත වාක්‍ය කියනවා. මේ සභාවට ආපු කිසිවෙක් නිදහස් වෙන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. ඔබ අවුරුදු ගානක් ඉන්නයි මෙතන. කවදාවත් දැකලා තියෙනවද නිදහස් වෙන්නේ නැතුව ගියේ කෙනෙක් ඉන්නවද කියලා? ඒකයි. සමහර තැන්වලින් අවුරුදු 10 15 ගිහිල්ලා නිදහස් නැතුව හිටපු තත්ත්වෙනුත් පහතට වැටිලා ඉන්නයි කොච්චර වෙනවද? ඇයි ඒගොල්ලෝ නිදහස් වෙන්නේ? අන්න එතනයි වෙනස තියෙන්නේ. නිදහස් වෙන තැන සුද්ධාත්ම වාසය තියෙනවා. හරි ගැන්වීම තියෙනවා. හරි ආලේපය තියෙනවා. නිදහස් වෙන්න තැන ව්‍යාජ ඉගැන්වීම, ව්‍යාජ ආලේපය, ව්‍යාජ ආත්ම ක්‍රියා කරන බව මතක තියාගන්න. ඒමයි අඳුනාගන්නේ අපි. හැමතැනම වැටෙන අය, නටන අය තන සුද්ධාත්ම වාසය නැහැ. සමහර අයතල මෙතන වැටි ඉන්නවනේ මටත් පුළුවන් දුරු කරන්න නැතුව හැමදාම වට ඉන්න. සෙනග ඉදිරියේ ඔක්කොම ගෙන්නලා වට්ටනවා. ඉතින් මිනිස්සු හිතනවා මෙතන ආලේපය තියෙනවා. මට එහෙම රඟපාන්න ඕනේ නැහැ. බොරු රඟපෑම් ව්‍යාජ කරනකොට එතන සාතන් අල්ලනවා ඒ සභාවපත්. පාලකයන් බව අල්ලනවා. ව්‍යාජ ඉගැන්වීම් වලට අල්ලනවා. ව්‍යාජ ආලේපය නේද? ඒගොල්ලෝ දන්නෙත් නැහැ ඒගොල්ලන්ට තියෙන ව්‍යාජ ආලේපය. අන්න ඔතන ප්‍රශ්නේ. හැදෙයිවන්ත මේකට මුලා වෙලා. දෙවියන් වහන්සේ පදහන්න ආපුවා මේ ව්‍යාජ ආලේපයන් වලට ව්‍යාජ ඉගැන්වීම් වලට අවුලා අද ඕ අය අසරණ වෙලා තිබුණා. සමහර ගැළවීම එපා වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමහර ස්ථානවල මොනවද වෙලා තියෙන්නේ? ව්‍යාපාර. සල්ලි වලට තමයි දැන්. තෙල් බෝතල්ද, වතුර බෝතල්ද, ලේන්සුද මේ ඔක්කොම බිස්නස් ව්‍යාපාර. මෙතන ව්‍යාපාර දේවල් ඔක්කොම දෙවියන් වහන්සේගේ ගෘහ ව්‍යාපාරයක් කරනවා. මෙන්න මෙතනදී සාතන් අල්ලනවා. CDs විකුණනවා, යාඥා කරන දේවල් නොමිලේ දෙන්න පැදෙනවා. එහෙමනේ. පරිත්‍යාගය කියන්නේ නොමිලේ දෙන්න. දෙවියන් වහන්සේ යමක් කරන දෙවියන් වහන්සේගේ දෙන නොමිලේ දෙන්නවා. අපි ඔලිව් ඔයිල් නොමිලේ දෙන්නේ අපි කාටවත් මම සල්ලි වලට ගන්නෙත් නෑ ඔලිව් ඔයිල්. මට නිකන් නම් වෙනවා. යාඥා කරන අවශ්‍ය කාටනොත් අපි ඔලිව් ඔයිල් නිකන් දෙනවා. ඔලිව් ඔයිල් කියන එක නිකන් දෙන්න බෑනේ. නමුත් අපිට පුළුවන් දෙන්න. ඇයි හේතුව අපිට ලැබෙනවා. හේතුව අපි නොමිලේ දෙන නිසා නොමිලේ හම්බ වෙනවා. අපිට සල්ලි වලට කාටවත් සල්ලි දීලා ගන්න. බයිබල් නොමිලේ හම්බුනොත් නොමිලේ දෙනවා. ඒකට සල්ලි තියාගෙන දෙන්නේ නැහැ. ඒක අවංකව අපි තද සුද්ධාත්මනෝස් ක්‍රියා කරන තැන එතන පේනවා දැනෙනවා මනුෂ්‍යයන්ට. ඒගොල්ලෝගේ වෙනස තේරෙනවා. ආත්මයේ වෙනස තේරෙනවා. සමහර සභාවට එනවා ගෙදරට ගියාම වන්දු. ඒතකොට එතන සුද්ධාත්මනෝස් ඉන්නේ නැහැ. අද ඇවිල්ලා තියෙනවා දැන් එක කට්ටිය සභාවල් 50 ගානකට ගිහිලා. ඒ අම්මයි දුවයි. මෙතන සාක්ෂි දාලා තියෙනවා. සභාවල් 50 ගානකට. සභාවල් වල වැරදි නෙමෙයි මම කියන්නේ.
සාතන් ව්‍යාජ ඉගැන්වීමට ව්‍යාජ ආලේප වලට අල්ලලා තියෙන එකයි මම කියන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ මෙතන ව්‍යාජ දෙයට අල්ලලා කියන්නේ. ව්‍යාජ අන්‍ය භාෂාව, ව්‍යාජ ස්වය. අද ඇදහිලිවන්ත ගොඩක් හවු වෙලා. දැන් අපිට වෙලා තියෙන්නේ ඒ අයත් එක්ක ආත්මික සම්ප්‍රදාය කරලා ඒගොල්ලන්ව නිදහස් කරන්න දැන් තියෙන අපිට. සභාවල්ලගෙන ඉන්න සාතන් වෙලවන්නයි. සභාව පාලකයන් වල්ලගෙන ඉන්න සාතන්ව වෙලවන්නයි ආත්ම වෙලවන්නයි. ඇදහිලිවන්තයන් මේකෙන් නිදහස් කරන්න දැන් තියෙන ආත්මික සම්ප්‍රදාය ලොකු ඒවා ඉවරයි. දැන් ඇතුලේ සුද්ධ කරන්න තියෙන කිතුණු සභාව ඇතුළේ නැත්තම් මේ අයට යන්නම් වෙන ස්වාමීන් වහන්සේගේ දෙවෙනි පැමිණීම ආවොත්. ඒක තමයි දැන් තියෙන්නේ මං හිතන්නේ අපිට තියෙන ආත්මික සාධනයක තමයි. කෙසේ වුණත් අපි මේ දවස්වල පසුතැවිලි වෙන්නේ සභාව අතහැරලා පසුපට වෙලා ගියාය වෙන්නේ. අපේ සභාව නෙමෙයි ලෝකෙම සභාව. මුළු ලෝකෙම දෙවියන් වහන්සේ හඳුනගෙන සමහර අය ඉන්නේ දෙවියන් වහන්සේ හඳුනගෙන හොඳ ආත්මේ. හරි ප්‍රීතියෙන් ජොලිතකම ඉන්න ඒගොල්ලන් තුල කරපු දේවල්. නමුත් සභාවේදී සමහර අය ඒගොල්ලන්ගේ තියෙන දේවල් නැත්තටම නැති වෙලා හිඟාකාර තත්ත්වයටපත් වෙලා ඉන්නේ. මේ සභාව තුල වුණ 10. ඒක වෙන්නේ කොහොමද? ඒක මට ප්‍රශ්නයක් ඒක. දෙවියන් වහන්සේගේ දරුවෝ පහළට යන්නේ නැහැ, ඉහළට යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ උඩුකම නෙවෙයි මම කියන්නේ. හැමදේම ඉස්සරහට යන සෙනග. පස්සට යන්න බෑ. කිතුරුව පස්සට යන්න බෑ. එන අපේ දෙවියන්වහන්සේ පරාජිතයි. දෙවියන්වහන්සේ අදහනය පරාජිතයි. වෙන්න බෑ නේද? කවදාවත් ආපස්සට නම් ගිහිල්ලා නැහැ මොනවා. ඉදිරියටම තමයි ගිහිල්ලා තියෙන්නේ. අදටත් ඉදිරියට, හැමදාමත් ඉදිරියට. ඇයි හේතුව? ස්වාමීන් වහන්සේ දැස බලා යන නිසා. සවිය අලුත් වෙන දිනවත ස්වාමීන් වහන්සේ දැස බලා යනවා අය. බය වෙන්න එපා. දෙවියන් වහන්සේ අප සමග සිටීමේ අපිට මාර්ග වෙනවා. දැන් මෙතන කියනවා ලද පමණින් සතුටු වීම සමග වස්තු තෘෂ්ණාවෙන් සිටින සමහර අය මුදල් වලට ආශා නිසා දෙවියන් වහන්සේ අතහැරලා ගිහලා තියෙනවා. තමාට ලැබුණු රැකිරක්ෂාවන් නිසා, තමාට ලැබුණු ව්‍යාපාරය නිසා දෙවියන් වහන්සේට වඩා ඒ දේවල් ලොකු කරගෙන ගියොත් ඔබටත් එකයි මටත් එකයි වැටෙනවම තමයි. සමහර කෙනා සල්ලි දෙයියන්ගේ මල්ලි කියලා. දෙවියන් වහන්සේට මල්ලිලා නැහැ. දෙවියන් වහන්සේට මල්ලිලත් නැහැ, අයියලත් නැහැ, අක්කලත් නැහැ. දෙවියන් වහන්සේට ඉන්නේ කවුද? දරුවෝ විතරයි. ආමේන්. දෙවියන් වහන්සේට ඉන්නේ දරුවෝ විතරයි. දෙවියන් වහන්සේගේ පවුල තමයි ලෝකේ ලොකුම පවුල. දෙවියන් වහන්සේගේ පවුල. ලෝකේ හැමතැනම ඉන්න අපේ සහෝදරයෝ. ලෝකේ හැමතැනම ඉන්න. ස්වර්ගයේ ඒගොල්ලන්ව රැකෙන්න පුළුවන්. එතනදී ප්‍රශ්නයක් නෑ, කතා කරන්නත් පුළුවන්. මොකද එක භාෂාවයි. දැන් අමාරු. එක භාෂාවයි ස්වර්ගයේ. භාෂාව අවුල් කරලා දෙවියන් වහන්සේ ඒ නිසා භාෂාවන් දුන්නේ දෙවියන් වහන්සේ ඊට පස්සේ ඒ භාෂාව තුළින් දෙවියන් වහන්සේට කතා කරපුවම තේරෙන එකම දෙවියන් වහන්සේ ඒ දෙවියන් වහන්සේ තමයි. ඕනම භාෂාවක් තේරෙන ඕනම භාෂාවක යාඥා කරලා දෙන්නේ. එහෙනම් මේ අන්තිම කාලේදී අන්තවාසයිත කාලෙ පැමිණෙනවා. අපේ දෙවෙනි තිමෝති පොතේ බලන්න දෙවෙනි තිමෝති 6 වෙනි පරිච්ඡේදය දුනිකා. දැන් දෙවෙනි තිමෝති තුන්වෙනි පරිච්ඡේදය එකේ සිට කියවන්න ඉස්සරහට 8-9 වෙනකන් කියවන්න. නමුත් අන්තිම දවස්වලදී අන්තරාය සහිත කාලවල පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍ය තමුන්ට ප්‍රේම කරන්න ඕන, මුදලට ප්‍රේම කරන්න ඕන, පාරට්ටු කරගන්න ඕන, උදාරකාරයෝ අපහාස කරන්න ඕන, මව්පියන්ට අපීකරු වන්න ඕන, ස්තුති වන්න නොවෙන්න ඕන, අවත්තිකයෝ ජන්ම ස්නේහ නැත්තෝ සමාදාන නොවෙන්න ඕන, කේලම් කියන්න ඕන, තෘෂ්ණාව වැඩ පවත්වා ගන්න ඕන, කුරුල්ලයෝ යහපතට ප්‍රේම කරන්න ඕන, ද්‍රෝහියෝ, හිතුවක්කාරයෝ, අහංකාරයෝ දෙවියන් වහන්සේට වඩා සැපසෙල්ලම ප්‍රේම කරන්න ඕන. දේව භක්තියේ විශේෂ දැන නමුත් එහි බලය තාක අයව සිටිනෝයි. එබඳු අයගේ
යහක් වෙන්නේ. මක්නිසාද මොවුන්ගේ සමහරු ගෙවල් වලට ඇතුල් වී පාප වලින් බර වූ අන්‍යාකාර තෘෂ්ණා වලින් ගෙන යනු ලබන්නෝ. විතර ඉගෙන ගන්න. නමුත් කිසි කාලයකට සත්‍ය දැනගැනීමේ කැමැත්තට බැරි වූ මෝඩ ස්ත්‍රී වහල් කරගන්නා වූ අය වෙති. යන්නසේ සහ යම්බ්‍රෙස් මොසෙස්ට විරුද්ධව සිටියාම මොහු සැබෑවට විරුද්ධව සිටිති. මොහු දෘශ්‍ය සිත් නැත්තා වූ ඇදහිල්ල සම්බන්ධව නිෂ්ප්‍රයෝජන වූ මනුෂ්‍යය. නමුත් මොහුට තව දුර යන්නට ලැබෙන්නේ නැත. මක්නිසාද ඒ තැනැත්තගේ අනුවණකම ප්‍රකාශ වන්නාක් මෙන්ම මොහුගේ අනුවණකම සියල්ලන්ට ප්‍රකාශ වෙනවා ඇත. ආමෙන්. right දැන් මෙතන ශුද්ධ බෞද්ධ තිමොතිට ලියන විට තිමොති කියන්නේ තරුණ සභාපාලකවරයෙක්. ඔට ලියන විට කියනවා අන්තිම කාලයේදී අන්තරා සහිත කාලවල පැමිණෙනවා. මේ අපි යන්නේ අන්තිම කාල පරීක්ෂණය. බොහෝ අන්තරා සහිත දේවල්. අපේ ලෝකයේ බලනකොට බොහෝ අන්තරා සහිත දේවල් තමයි ඇති වෙන්නේ. මෙතන කියනවා කාරණා කීපයක් මෙතන කියනවා. තමන්ටම ප්‍රේම කරන්න ඕය, මුදලට ප්‍රේම කරන්න, උදාරකාරය අපහාස කරන්න, මව්පියන්ට අකී කරවන්න ඕය, සුදිවන්ත නොවන්න ඕය, අභක්තිකය ජම්මසෙනේ නැත්තව සමාදාන නොවන්න ඕය කියලා කියනවා. තෘෂ්ණා වැඩපවත්වන ගන්න ඕය, ක්‍රූරය යහපත ප්‍රේම නොකරන්න, ද්‍රෝහයව, හිතුවක්කාරය, අහංකාරය දෙවියන් වහන්සේට වඩා සපසෙල්ලමට ප්‍රේම කරන්න ඕය. මේ කාරණා බලන්න ගොඩාක් තියෙනවා. අපි උනත් මේ කාරණාවලට වැදිලා ඉන්නවා නම් අපි මේ කාරණාවත් එක්ක වැටි යන්න පුළුවන්. තමා විතරක් ප්‍රේම කරනවා. තමා ආත්මාර්ථකාරය. තමා ගැන විතරක් හිතනවා. මමට ඔක්කොම ලැබුණොත් ඇති. මමයි රජා වගේ ඉන්න ඕනේ. මමයි ඉහළින් ඉන්න ඕනේ. මම ගැන විතරක් හිතුවොත් ඒක ආත්මාර්ථකාරය. ඒ තමා අනිත්‍යය ගැන හිතන්නේ. අනිත්‍යයේ දුක, අනිත්‍යයේ වේදනාව, අනිත්‍යයේ බඩගින්න අපිට දැනෙන්න ඕනේ. අන්න ඒක ජනසික ප්‍රේමය කියලා කියන්නේ. හිතුවක්කාර වෙන්න බෑ, අහංකාර, උඩඟුකම. බයිබලයේ කියනවා වැටීමට ඵලයෙන් උඩඟුකමද, විනාශයට ඵලයෙන් උඩඟුකමද, වැටීමට ඵලයෙන් අහංකාර සිතද. විනාශයට ඵලයෙන් උඩඟුකම, වැටීමට ඵලයෙන් අහංකාර සිත. ගොඩක් අය ඇදහිල්ලෙන් වැටී යන්නේ අහංකාරකම නිසා. ස්වර්ගයේ ඉඳපු දේවදූතය සාතන්ලා උනේ කොහමද? ඔවුන්ගේ උඩඟුකම, අහංකාරකම, මමත්වයේ නිසා. මම එනම් කොච්චර අහංකාර වෙන්න ඕනද, උඩඟු වෙන්න ඕනද, දෙවියන්වහන්සේ මාතුලෙන් කරලා තියෙන දේවල්. මම ගණන් ගන්නවත් මොකද? දෙවියන්වහන්සේ නැත්තම් මම කවුද? දෙවියන්වහන්සේ නැත්තම් මම කවුද? මම නිකන් මිනිස්සෙක් විතරයි. නමුත් දෙවියන්වහන්සේ මාත් එක්ක ඉන්න නිසා තමයි මේ හැම දෙයක්ම කරලා දෙන්නේ. ඒ අත්දැක දේවල් ලෝකේ කාටවත් අත්දකින්නත් බෑ. ආය අත්දකින්න හම්බෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කරලා තියෙන දේවල් අපි ඇස් ඉදිරි පිට උන්වහන්සේ කරපු දේවල්. ඔබට දන්නේ දස්සම. නමුත් මාත් එක්ක ඉන්න කීප දෙනා දැකලා තියෙනවා දෙවියන් වහන්සේ කරන බලවත් දේවල්. මෙතන ඉන්න අයටත් වඩා මේගොල්ලෝ දැකලා නැහැ ඔක්කොම. මම තමයි අවුරුදු 30 ගානක්ම දෙවියන් වහන්සේ මාය තමයි දන්නේ කරපු දේවල්. ඒස එතුමා හැර වෙන දෙයක් මට බයලට කියන්න පුළුවන්. ඒ දෙවියන් වහන්සේගේ නිදහස නැත්තම් ලෝකෙ කොහේ ගියත් හම්බෙන්නේ නැහැ. ඒ දෙවියන් වහන්සේගේ ස්වභාව තුළ ඉඳලා නිදහසක් නැත්තේ හේතුව එතන ව්‍යාජ ආලේපයක් තියෙන්නේ. සුද්ධාත්ම වහන්සේ නැහැ. ව්‍යාජ ධර්මයක් එතන උගන්වන්නේ. සුද්ධාත්ම වහන්සේ කර්ම කොටගෙන නෙමෙයි උගන්වන්නේ. ඒක කට්ටියක් මේකම වැත්තේ මට විරුද්ධව කතා කරලා තිබුණා. මෙයා වැරදි කියන්නේ ගැන වැරදි ආලේපයක් තියෙන මේමයි කියලා කිව්වා. දවසක් ඒගොල්ලන්ගේම සභාපාලකවරයෙකුට යාඥා කරන්න හම්බුණා. යක්කෝ 141ක් හිටිය ඒ සභාපාලකවරයා. ඒ කිව්ව සභාවේ සභාපාලකවරයා. මේක පෙන්නුවා වීඩියෝ කරලා පෙන්නුවාට පස්සේ ඒගොල්ලෝ බය වුණා. එතකොට ඒ ඇඩයිලිවත් අහලා තියෙන මේ පාස්ටර් වැරදි ආලේපයද නෑ යා සුද්ධාත්මනාස තමයි. එයි ඒගොල්ලන්ගේ සභාපාලකවරයෙක්ම යක්කුවෙත් එක්ක ඇවිස්සලා. එයා තමයි සුභාරච්චි සේවකයා සභාවේ. ඒතකොට බලන්න සභාවට සාතන් අල්ලගෙන ඉන්නකොට ප්‍රවේශම් වෙන්න හරියට කෙනෙක් වඳුනන්න නැත්තම් ඔබ අත තියන්න දෙන්න එපා, ආලේප කරන්න දෙන්න එපා. ඉස්ස මතට අත තියන්න දෙන්න එපා, වඳුනන්න නැත්තම් හරියට.
මොකද එයා තුළ තියෙන ආත්මය හැරිය යන ආලේපය ගලාගෙන යනවා. සුද්ධාත්ම වාසය ක්‍රියා කරන තැන සභාව නිදහස්. ඔබ නිදහස්. සාතන් එක්ක දඟලන්නේ හැමදාම. සාතන් එක්ක වැටි ඉන්නේ නැහැ. හැම එක ප්‍රශ්නෙම හැමදාම හිරලා ඉන්නේ. දෙවියන් වහන්සේ තුළ ජය ලබාගෙන යන අවසරයක් වෙනවා. ඒකයි අඳුනගන්නේ. මේ යන්නේසා යම්බ්‍රස් කියලා කියන්නේ මොසස් පාරාව ඉදිරියට ගියාට පස්සේ පාරාව ළඟ හිටිය මන්ත්‍රකාරයෝ දෙන්නේ. ඒ දෙන්නගේ නම් දෙක තමයි යන්නේසා යම්බ්‍රස් කියන මේ දෙන්න. මොසස් සැරයටිය දානකොට ඒගොල්ලෝ සැරයටිය දැම්මා. ණය වුණා. මොසස්ලේ වතුර ලේ කරනකොට ඒගොල්ලෝ සැරයටිය දානකොට ලේ වුණා. අර ඒ වගේ කීපයක් වුන් කෙරුවා. අන්තිමට කිරිතුල්ලන්ගේ වසංගතේ ආවම ඒගොල්ලන්ට ඒක කරන්න බැරුව ගියා. අන්තිමට මේ මන්ත්‍රකාරයෝ කිව්වා මේ නම් දෙවියන් වහන්සේගේ ඇවිල්ල අපිට ඒකට විරුද්ධව යන්න බෑ කියලා. මන්ත්‍රකාරයන්ට සීමාවක් තියෙනවා. එතනින් එහාට බෑ. හැබැයි දෙවියන් වහන්සේගේ බලය අසීමිතයි. අපේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී, සර්වඥානවන්ත, සර්ව ව්‍යාප්ත, අතිශුද්ධ, අතිධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. හලෙලූයා. අපි දෙවියන් වහන්සේට ඒ දෙවියන් වහන්සේ ඔබේ මගේ දෙවියන් වහන්සේ. ඔබ වාසනාවන්තයි. මම ආඩම්බරකමින් කියන්නේ අහංකාරකමින් ආඩම්බරකමින් කියන්නේ ඔබ මේ සභාවේ සිටීම ඔබ වාසනාවන්තයි. ඔබ දන්නා මේ වටකර ඔක්කොම දූතයන් දාලා තියෙනවා. ඔයාලට පේන්නේ ඇස්වලට. දකින්නයි. ඔබ දකින්නයි ඉන්නවා නම් ඉල්ලන්න ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීනි මට ආසයි බලන්න මෙතන මොනවද වෙන්නේ? මෙතන නමස්කාර කරන දූතයෝ මේ ස්ථානේ. අපි හොරණයක් පිළිනොට ඒගොල්ලෝ ඇවිල්ලා පිළිනවා. මෙතන වටකර දූතයෝ දාලා තියෙන්නේ. කිසි ආත්මයකට මෙතන මේවා කරන්න බෑ. ඔබ දන්නා මේ සභාවට විරුද්ධව බොරුකම් කරලා තියෙනවා. මම කිව්වේ මේ සභාවට විරුද්ධව. අයියෝ වැරදි තැනට අත ගහලා තියෙනවා. ඒකත් අපිට අවුලටක් ගන්න. දෙන්නේ කියලා මාතරින් කියලා තියෙනවා. මේ සභාවට විහිළුවක් නේ. අර ගලේ උදෝගා ගන්නවා කියන එක. සිම්පල් කේස් එක. මම දන්නේ නැහැ. ඒ ආත්මෙන්ට කියනකොටත් මම දන්නේ. එක්කෙනෙක් නම් මිකාගේ දූතය අතගෙන ගියා. බෑම කිව්වා. අනිත් එක්කෙනාට chance එකක් දුන්නා නිදාස් වෙන්න. අර යවන කෙලිම අතගෙනම ගියා. ඒ අහංකාර ආත්මය අතගෙනම ගියා. ඔගොල්ලෝ බය වෙලා පිටත් ඔව් ඒකට ගානක් නැහැ. කට්ටනින්ද 100කට එන්න කියනකොට 10කට එන්න කරනකොට අපේ එක යාඥාවට ඔක්කොම මෙල්ලයි. ඇයි අපි සේවය කරන දෙවියන් වහන්සේ මා බලවත් දෙවියන් වහන්සේ. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේ ආරක්ෂාව හොඳටම තියන්නේ. උන්වහන්සේගේ ආරක්ෂාව හොඳටම තියන්නේ. උන්වහන්සේ දූතයන් දාලා තියෙනවා. උන්වහන්සේගේ හැම දරුවෙකුටම උන්වහන්සේ ආරක්ෂා කරන දූතයෝ දාලා තියෙනවා. එහෙනම් මේ ව්‍යාජ ඉගෙනීම් වලින් අද මිනිස්සු වැටිලා ඉන්න ගොඩක්. වැරදි ඉගෙනීම් එක්ක ව්‍යාජ ආලේපෙන් එක්ක ගොඩක් අද වැටි ඉන්නවා. ඒක කණ්ඩායමක් ඉන්නවා සම්පූර්ණ වැටිලා හතර ගාතේ දාලා වැටිලා. සමහරව ඉන්නවා වැටිලා නැහැ වගේ ඉන්න බෑ වැටිලා. ආත්මික වැටිලා ඉන්න බෑ වැටිලා නැහැ වගේ ඉන්න. රඟපාන මම ඔබට ඉන්නවා කියලා. අපි වැටිලා කියලා තේරෙන පොඩි ප්‍රශ්නයක් කරනකොට වැඩක් නැහැ බද වැඩක් නැහැ කියනොත් එතන වැටිලා ඉවරයි. අද ඉන්නේ වැටිලා ඉවරයි ඒකෝ. තව කට්ටියක් ඉන්නවා මොනවා වුණත් ගණන් ගන්න දෙවියන් වහන්සේ තුළ පරම තැන දීගෙන යනවා. සාතන්ගේ මොනවද ඒවලවත් ගන්න. අනේ කට්ටිය තමයි ඇදහිල්ලෙන් යන කට්ටියයි ස්වාමීන් වහන්සේ දෙස බලා යනවා. ඔය උන්වහන්සේ නොදැනුවත් අපේ ජීවිතේ කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. උන්වහන්සේ දැනුවත් තමයි අපිම සිදු වෙන්නේ. අපේ ජීවිතේ පළමු තැන දෙවියන් වහන්සේ දෙනවා නම් ඒ ඇදහිල්ල තුළ ස්ථිර වෙන්න. ඇදහිල්ල ක්‍රිස්තුස් වහන්සේ කෙරේ බලාපොරොත්තුව ඉවසිල්ල දරා ගැනීම තුළ අපිට මේ කිතුණු ජීවිතය පරිශ්‍රණයක් නැතුව උසස් වීමක් ලැබෙන්නේ නැහැ. අපි හැම කෙනෙක්ම ඇදහිල්ල පරීක්ෂා කරමින් තමයි යන්නේ. ආබ්‍රහාම ඇදහිල්ල පරීක්ෂා කරමින් ගියේ. හැබැයි ਉਹ ජයගත්තා.
දෙවියන් වහන්සේ කියන දේ කරා. දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න හැමෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න හැමෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ දෙස බලා ඉවසීමේ ගියා. දෙවියන් වහන්සේ කියන දේ කරා. ඒකෙන් ආබ්‍රහම් අන්තිමට දෙවියන් වහන්සේ කිව්වා මම ඒකාන්තයෙන් ඔබට ආශිර්වාද කරනවා. ඒකාන්තයෙන් ආශිර්වාද කරනවා. අපි මේ පරීක්ෂණ මැදින් යන විට දෙවියන් වහන්සේ කියන දේ කරනකොට අපිට දෙවියන් වහන්සේ ඒකාන්තයෙන් ආශිර්වාද කරනවා. ඒක නවත්තන්න කාටවත් බෑ නෝ. එහෙනම් අදහිල්ලෙන් වැටුණා ගැන මේ දිනවල ඔයගොල්ලෝ පසුතැවිලි වුණා. හැබැයි දැන් අදහිල්ලන්ට එන්න පුළුවන් පසුබට වෙච්ච අය. අපි ඒගොල්ලන්ව පිළිගන්න සූදානම් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට සේවය කරන්න සූදානම් වෙන්න ඕනේ. එක එක්කෙනාගේ වැරදි දේවල් කතා කරන්නේ නැතුව, ඒගොල්ලන් අතේ සිදුවන දේවල් කතා කරන්නේ නැතුව අපි ආඥා කළා පසුතැවිලි වුණා ඒගොල්ලෝ එවන්න ඕනේ කියලා. අපි විතරක් නෙවෙයි අනිත් සමාජ වලටත් එවනවා. අපේ පසුතැවෙන ලෝකෙම සභාවල් වලින් දෙවියන් වහන්සේව අතහැරලා ගියා ගැන පසුතැවිලි වුණා. ඒගොල්ලන් උදව්කම නිසා වෙන්න පුළුවන්, අහංකාරකම නිසා වෙන්න පුළුවන්, මුදල් තෘෂ්ණාව නිසා වෙන්න පුළුවන්, නමුත් විවිධ පාපයන් නිසා වෙන්න පුළුවන්, අකීකරුකම නිසා වෙන්න පුළුවන්, එක කාරණා වෙන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේව බලාගන්න. ඔබ මම විනිශ්චය කරන්න යන්න එපා කියලා. අපිට තියෙන්නේ ඒගොල්ලෝවෙන් ආදරෙන් පිළිගන්න. අපි පසුතැවෙන්නේ එවන පසුතැවෙන්නේ දෙවියන්වහන්සේට ඕනේ අය. උන්වහන්සේ කවුරුත් විනාශ වෙන්නේ උන්වහන්සේ කැමැත්ත නෙමෙයි. සතුරෙක් ආවත් එයාව ආදරෙන් පිළිගන්න. අන්න එතන තමයි නියම සභාව. අපේ විරුද්ධව ක්‍රියා කරන අය ආවත් අපි පිළිගන්නවා. ඇයි හේතුව? ස්වාමීන් වහන්සේගේ ආදරේ අපි ආව පිළිගන්නවා අනිවාර්යයෙන්. බයිබලයේ කියන්නේ සතුරාට ප්‍රේම කරනවා. ඒගොල්ලෝ සතුරෙක් වගේ හිටියා දැන් අපි ප්‍රේම කරනවා. ඒ කියන්නේ කරේ තියාගන්න කියන එක නෙමෙයි කියන්නේ. right? අපි ඒගොල්ලන් ප්‍රේමයෙන් පිළිගන්නවා. අපේ පසුතැවෙන්නේ ඒකයි. ස්වාමීනි මේ දේවල් කරලා ගියා. දැන් ඒ අය ගැන පසුතැවෙනවා. දැන් ඒගොල්ලෝ දැනවස කියන ස්වභාවය. නවත උන්වහන්සේ පවිත්‍ර කරලා අලුත් ජීවිතයකට ඒගොල්ලන්ව ගේනවා. එතකොට අපි ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා. ඔබ දන්නා ඉන්නවනම් පසුබටලා ඉන්න අය ගෙල්ල කතා කරන්න. බලන්න ඒගොල්ලෝ එන හැරලා ටක් ගන්නවා. බයද තු කියලා කතා කරන්න ඒගොල්ලන්. ඒගොල්ලෝ හැරලා යනවා. අපි පසුතැවෙන්නේ ඒකටනේ. ඒගොල්ලෝ හැරෙනවා ටක් ගාලා දෙනවසෙද. දෙනවස අතහැරලා ගියා. විවිධ ප්‍රශ්න නිසා, සභාවේ ප්‍රශ්න නිසා, නැත්නම් එක එක්කෙනාගේ ප්‍රශ්න නිසා, එක එක්කෙනාගේ මුදල් ගන්න නිසා, සමහර සභාවවල මුදල් ගන්න කරනවා. මොකද භයානකමදී. සමහර සභාවවල තුරන්ට ඒක සීට්ටු දානවා. පොලිටත් දෙනවා. මම දන්න සභාවක් තියෙන මේ වෙන රටවල පොලිකාරයෝ සභාවට සභාවගේ පොලියවය. නියම සභාවක් නෙවෙයි. හොඳ ඇදහිල්ලේ සභාවක් නෙවෙයි. පොලියාරයන් යනවා. ඒ කියන්නේ නායකාරයෝ ඔක්කොම සභාවෙන් මම සභාවට ගියා. සභාවේ 75% නායකාරයෝ. ඊළඟ මං කියවලන්න මුදල් අතර ගන්න ඔයගලගේ රටේ සල්ලි ඩොලර්ස්ද ලීරාද අතර ගන්න. ඒකට යාඥා කරන්නේ. යාඥා කරුවේ තරයි. පෞවිලි සත්‍යයල සාක්ෂිය රබරක් අය. අපේ මැඩම්ලා මම ණයට ගත්ත සල්ලි මැඩම් කිව්වා සල්ලි එපා කියලා. ඒ වගේ කීප දෙනෙක් කියලා සාක්ෂි දරන්න පටන් ගත්තා. දැන් මම ණය නිදහස් කියලා. එහෙනම් මතක තියාගන්න මේ අන්තිම කාල පරිච්ඡේදයේ ජීවත් වෙන්නේ අපි පස්සුබට වෙලා ඉන්න අයව කතා කරන්න අපි ඒගොල්ලෝ අපි යාඥා කරන තවත් ඒ ගැන හම්බුනාම ඒගොල්ලන්ට කතා කරන්න. ඒගොල්ලන් නැවත දෙවියන්වහන්සේට ලං කරන්න. ඔයගොල්ලෝ දන්නවා ලං කරන්න ඕනේ සභාව තන මොකක්ද කියන්නේ. ආපම ඔයගොල්ලෝ දන්නවා එතන සභාවේ සේවයක් වෙනවද නැද්ද කියන්නේ. අන්න ඒ තරට යොමු කරා. නැත්නම් ලෝකේ ඉන්න හැම කෙනෙක්ම මෙතනට ගේන්න බෑනේ. ඒක බොරු වැඩක් නේ. යාපනයේ ඉන්න කෙනා අරුණතෝ මෙතනට ගේන්න බෑනේ. මගේ සුදුසු තන් ස්වාමීන් වහන්සේ පෙන්වු කරා. ඒ තන් වලට ඒගොල්ලෝ යොමු කරා. නමුත් ස්වාමීන් වහන්සේ අවස්ථාව දෙයිම කෙනෙක් පසුබටලා ඉන්න අය නැවත ස්වාමීන් වහන්සේ වෙතට හැරියා. සමහර මුදල් නිසා වැටිලා ඉන්නවා. තමතම උඩුකම අහංකාරකම අනිත් ඒගොල්ලන්ගේ සිත්‍රේ නිසා ඒගොල්ලන්ව තුවාල කරපු නිසා කියන්නේ වට්ටල තුවාල කරන්නේ හදවත තුවාල කරනවා. ඒගොල්ලන්ගේ එක එක්කෙනා විනිශ්චය කරලා ඒගොල්ලන්ව විවේචනය කර මඩගක එක එක්කෙනා චරිත ඝාතනය කර
සභාව තුළ එක වෙන්න බෑ. දෙවියන් වහන්සේ සුද්ධාත්මනාසේ ක්‍රියා කරන තන අපි අනිත් අය විනිශ්චය කරන්න බෑ. ඔබට පෞද්ගලිකව කෙනෙක් වරදක් දැක්කොත් එයත් එක්ක පෞද්ගලිකව කියන කතා කරනවා. අනිත් අයත් එක්ක කතා කරනවා. එයාගේ වරද පෙන්නලා දෙන්න. අන්න එතකොට එතන නිදහස්. ඒක තමයි නියම ක්‍රමය. අපි එකෙන් කෙනාට කියනවනේ එයාට මඩ ගහනවා චරිත ඝාතනය කරනවා. ඒක විශාල පාපයක්. ඔබ දන්නවද? වැරදි කරන අය පසුතැවිලි වෙලා ස්වර්ගයයි විවේචනය කරන අය විවේචනය කර නිරේකයි. ඒකයි සිද්ධිය. විවේචනය කරන කෙනා පසුතැවෙන්නේ නැහැ. අපි වැරදි කරන කෙනා පසුතැවෙනවා. අර විවේචනය කරන කෙනාද මම හරි. මම හරි ඔක්කොට වඩා මම හොඳයි මම හරි. I know the law. සමහර අය තමාට වාසියට දේවචනේ හරව ගන්න. අය මේ විදිහට කියන පොඩ්ඩක් පොඩ්ඩක් කියන. අය ජේසුස් වහන්සේ වතුර වයින් කරානේ. ඉතින් අපි පොඩ්ඩක් අරකට යනකොට කොහොමද වයින් එක ඉංග්‍රීසියෙන් වයින් කියන්නේ මොනවා කරනද මෙදිවට. මෙදිවට වයින් තමයි කියන්නේ. අපි මේ කියන්නේ වයින් කියලා කියන්නේ මත්පැන් වලට අපි කියනවා. ඒක ව්‍යාජ අර පොඩ්ඩක් අල්ලගන්න තමයිගේ වාසියට. අර හතන පොඩ්ඩක් පොඩ්ඩක් කියලා. ජේසුස් වහන්සේ වතුර වයින් කරා. ඉතින් ජේසුස් වහන්සේ මේව වයින් කළ මොඩ දුන්නා නේද? අපි කියවනවා මොකද? අන්න ඔය වගේ පොඩි පොඩි දේවල් අල්ලගෙන තමාගේ වාසියට හරව ගන්න. අන්න ඒගොල්ලෝ තමයි වැටියන්නේ. තමාගේ වාසියට දේවචනේ හරවන්න එපා. අපි දෙවියන් වහන්සේගේ පැත්තට යමු. දෙවියන් වහන්සේ අපේ පැත්තට හරවන්න යොමු කරන්න යන්න එපා. අපේ වාසියට දෙවියන් වහන්සේ හරව ගන්න බලන්න. ඒක කවදාවත් වෙන්නේ නැහැ. අපිට තියෙන දෙවියන් වහන්සේගේ වචනේ පැත්තට අපි හැරෙන්නයි. උන්වහන්සේගේ අනුශාසනා උන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න. බයිබලයේ කියන දෙමෝපිය අකීකරුණ අන්තිම කාලයේදී යම් සෙනෙහ නැත්තා උදාරකාර පාරට්ටු කරගන්න මේ අන්තිම කාලේදී මේ දේවල් නිසා බැටියම දැහිවත් මේක දෙවියන් වහන්සේ අඳුරන්නේ නැති අය කියන කතාව නෙමෙයි මේවා. අපි මේ කියුවේ දේවල් දෙවියන් වහන්සේ අඳුනගෙන ඉන්න අය. සමාන මුදල්වලට ආශා වෙලා වස්තු තෘෂ්ණා වෙලා අද ගොඩක් අය විනාශ වෙනවා. මම ඔයගලන්ට කියන නිතරම දේ තමයි මම ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීනි මට ඕනාට වැඩි සල්ලි එපා. මට ඇදහිල්ල නැති වෙයි. ඔය කියන්නේ සල්ලි තියනවා නම් ඇදහිල්ල මොකටද නේ? සල්ලි තියනවා මිනිස්සු යනවාස පිළිගන්නේ අවශ්‍ය නැහැ. ප්‍රශ්නයක් කියනකොට දෙන්නේ සල්ලි වලින් කරන්න බැරි ප්‍රශ්නයක් එනකොට තමයි දෙන්නාස්ව සොයන්නේ මිනිස්සු. නිකම් පිළිගන්න අඩුයි මිනිස්සු. නිකම් දෙවියන් වහන්සේව අඳුර ගන්න අඩුයි මිනිස්සු. මොකක් අඳුරගන්නේ යම් ප්‍රශ්නයක් එයාගේ ජීවිතවලින් නිදහස් වුණාම තමයි. විසඳන්නේ බැරි ප්‍රශ්නයක් විසඳුණාම තමයි ඒගොල්ලෝ දෙවියන් වහන්සේව අඳුරගන්නේ ගොඩක් අය. ඒ නිසා අපි මතක තබා ගන්න දෙවියන් වහන්සේ මේ අන්තිම දින වෙලා අපේ අන්තිම දවස් පහ සභාවේ තියෙන දේවල් ගැන පසුතැවෙන සභාවල ඇතුලේ තියෙන වැරදි ඒ දේවල් ගැන පසුතැවෙන සභාවේ කාරණා මේ දේවල් ඔබ විරහාර වෙන නැම කෙනෙක් පසුතැවෙන්නේ සභාවේ කාරණා සභාව තුළ තියෙන වැරදි වලට පසුතැවෙන්නේ වෙන්න ඕනේ අපි ව්‍යාජ කියන්නේ ව්‍යාජ දේවල් සභාව ඇතුලේ තියෙන ඒ දේවල් වලට පස්සෙ ඒතකොට සභාවක් නිදහස් වෙනවා. සභාව ඇතුලේ සභාවේ තියෙන ක්‍රමයේ සභාවේ තියෙන දේවල් අර දැනීමක් යන. ඒතකොට සභාවන් ඇතුලේ තියෙනවා. මං කිව්වේ සභාවට තැන්වල ව්‍යාපාරයක් වගේ තමයි. මිනිස්සුන්ගේ සල්ලි ගන්න විතරයි. යාඥා කරන 5000ක් දාන්න ඕනේ. account එකට 5000ක් දාන්න ඕනේ. ඒතකොට යාඥා කරන පාස්. ඒ ස්ලිප් එක පෙන්නන්න ඕනේ. මම අර ડોක්ටර්ස්ලා අපොයින්ට්මන්ට් කරන්නේ. ඒ වගේ. පාසලෙන්ද අපොයින්ට්මන්ට් එකක් දාන්න 5000ක් ගෙවන්න ඕනේ. අපි ඒගොල්ලන්ට දීලා අපොයින්ට්මන්ට් ගන්න. එහෙමයි අපි. නේද? මේක තමයි වෙනස. සල්ලි වලට. ඔබ දන්නවනේ මේ සභාවේ පඬුරු ගන්න ඉඳලා විතරයි. වෙන කිසිම දෙයකදී මම සල්ලි එකතු කරන්න යන්නේ නැහැ. මොකද හේතුව මිනිස්සුන්ව සල්ලි වලට නෙමෙයි ගා කරන්නේ. සල්ලි අවශ්‍යයි අපිට. නැතුව නෙමෙයි.
මුදල් අපිට අවශ්‍යයි. සේවයට අවශ්‍යයි, හැම දෙයකම අවශ්‍යයි. මම දේව සේවය කරනවා කියලා මේ කාඩ් එක පෙන්නුවොත් පැට්‍රල් අර කොහොමත් හම්බෙන්නේ නැහැ. කාඩ් එක නෙමෙයි සල්ලි දුන්නත් හම්බෙන්නේ නැහැ පැට්‍රල්. දැන් කාඩ් එක පෙන්නුවොත් මේ මම දේව සේවකයෙක් කියලා මට නිකන් ගහයිද පැට්‍රල්. ආනිසල කියේ ගායලා සල්ලි දෙන්න මේ කාඩ් එක ගන්න මොකෙන් හරි ගන්නේ. අර ක්‍රෙඩෙන්ෂල් කාඩ් එක නෙමෙයි. ATM කාඩ් එක. ඒකෙන් තමයි ගෙවන්නේ. මුදල් අවශ්‍ය නැතුව නෙමෙයි. හැබැයි මුදල් වලට හැමදාම කරන්න බෑ. මුදල් දෙවියන් වහන්සේ නෙමෙයි. මුදල් දුන්නේ මිනිස්සු උදෙසා. අපි ජීවත් වෙන්න ඕනේ මුදල් උදෙසා නෙමෙයි. මුදල් අවශ්‍ය ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ මුදල් නිසා නෙමෙයි. ඒක මතක තියාගන්න. ජීවත් වෙන්නයි ආහාර දීලා තියෙන්නේ. අපි ජීවත් වෙන්න ඕනේ ආහාර නිසා නෙමෙයි. අපි ජීවත් වෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ නිසා. අපිට එක ජීවිතයක් දීලා තියෙන මේ ජීවිතේ පමණයි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න. ඊට පස්සේ අපිට ලැබෙන සදාකාල ජීවනය උන්වහන්සේ සමග ජීවත් වෙන්න. ආමේන්. මේක විහිළුවක් නෙමෙයි. ඇත්තම කියන්නේ 100%ක් ඇත්ත. එතන තමයි අපේ බලාපොරොත්තු. ඒකට එක පාරට යන්න බෑ. යන්න තියෙන උන්වහන්සේ තුන ගමන ඉවසීමෙන් දරාගෙන යනවා. අනිවාර්යයෙන් ලැබෙනවා. ඒකේ වචන දෙකක් නෑ. දෙවියන් වහන්සේ මිනිස්යාට කොතරම් ආදරේද කියලා මම හොඳට අර්ථ කරගන්නවා. දෙවියන් වහන්සේ කවුරුත් විනාශ කරන්න උන්වහන්සේ කියලා. හැම කෙනෙක්ම වස්තුතැවිලි වෙලා එන එක තමයි දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු. එහෙනම් මේ වැටීමට හේතු වල අපේ පාඩමක් ඉගෙන ගන්න ඕනේ ප්‍රවේශම් වෙන්න ඕනේ. අපි එකිනෙකා විවේචනය කර එකිනෙකාට මඩගගා ඉන්නේ නැතුව අපි වෙනස් වෙන්න අවශ්‍යයි. අනිත්‍යන වෙනස් කරන්න ඉස්සල්ලා මම කියන පුද්ගලයා වෙනස් වෙන්න ඕනේ. උන්වහන්සේගේ වචනයට අනුව. ව්‍යාජ ආලේපයක් වලට ලව්වලා තියෙන මිනිස්සු. සමහර මිනිස්සු ආලේප ලබනවා වැටෙනවා ඔලු පලාගෙන පුඩු කඩාගෙන යන්නේ ආලේපේ. සුද්ධාත්ම වහන්සේ. සුද්ධාත්ම වහන්සේ ඔලු පලාගෙන යනවා. පුඩු කඩාගෙන යන සුද්ධාත්ම වහන්සේ වැටලේ කොහෙද තියෙන්නේ? සුද්ධාත්ම වහන්සේ හානි කරන්නේ සුද්ධාත්ම වහන්සේ අපි ඉඳ බැලුවා සනසිරිකාරන් වහන්සේ සමාදානය වහන්සේ. යවන්කම නැහැ. සුද්ධාත්ම වහන්සේ සිටින තැන සමාදානය. සමාදානය නැත්නම් සනසිරිකාරන් වහන්සේ තමයි දීලා. වියවුල්කාරන් ආත්මවාසී නම් සාතන්. සනසිරිකාරන් වහන්සේ නම් සුද්ධාත්ම වහන්සේ. වියවුල්කම තියෙන තැන සාතන් ක්‍රියා කරන්නේ. ව්‍යාජාත්ම ක්‍රියා කරනවා. එහෙනම් ඇදහිල්ලෙන් වැටීම ගැන අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. වැටුණා ගැන පසුතැවිලි නැතර අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද අපි මේ යන ගමනේදී ඉවසීමෙන් දරාගෙන යනවා. දෙනවස දෙස බලාගෙන කාටවත් අපි ඔබලන්න බෑ. පර්වතයේ දෙස බලාගෙන යනවා වගේ නැත්තම් පර්වතයේ මත ගොඩනගන. ඒ කියන්නේ වචනේ අසා පිළිපැදී. පර්වතයේ මත ගොඩනගනවා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය අසා ඒ තුල ජීවත්. තමාට ඕන විදිහට මේ කිතුණු මේ අපි දෙවියන් වහන්සේ වඳුරගත්තට පස්සේ අපිට ඕන විදිහට ජීවත් වෙන්න බෑ. දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව අපි ජීවත් වෙන්න. දිනපතා අපේ ව්‍යායාමයක් හැටියට අපේ දිනපතා තියෙන ඕන කාරණා වේ දේව වචනය කියවීම. කියවන්න තේරෙන්නේ නැත්නම් අහන්න දේව වචනය. සමහරට කියවන්න බැරි අයට පුළුවන්. සමහර පේන්නේ නැහැ කරන්නේ කියනවා. තව කෙනෙකුට කියන්නේ කියලා අහන්න. නැත්නම් ඔඩියෝ එක තියෙන අලුත් දිස්ත්‍රික්කේ ඔඩියෝ එක තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඒ කියන්නේ මතේ සුභාරංචි නම් එළිදරව පොත එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට පොඩක් ගෙදර ඉඳන් ඒක අහන්න දේ වචන. කියවනවට වඩා ඒක හොඳට පැහැදිලිව තේරෙනවා. යාඥා කරන දන්න විදිය ලස්සන වචන ඕනේ. තාත්තා කොහමද තාත්තා කෙනෙක්ගේ දරුවෙක් ඉල්ලන්නේ? ඒ වගේම ඉල්ලන්නේ දෙවි පියාණනේ කියලා. උන්වහන්සේ කන් දෙලා ඔබට පිළිතුරු. යාඥාව සහ දේවචන කියවීම සහභාගීකම ඒ තුල දිනපතා යන්න සම්පූර්ණ. අපි දෙයක් ඉතම අපි දන්නවා. අපි ධර්ම දින්න ඕනේ. නේද? මූණව දන්න ඕනේ. දන්නවනේ. නාන්න ඕනේ. ආයෙත් සුදේට කන්න ඕනේ. ආයෙ දවල්ට කන්න ඕනේ. රාත්‍රීට කන්න ඕනේ. සමහර අය හිතනවා පාස්ස දැන් තුන් වේල කන්න බෑ. බයිබලයේ කියනවා කැමද ඇඳීම නැත්තම් සතුටුමත්. වස්තු තෘෂ්ණාවෙන් තොරවසේ. ඔයගොල්ලෝ දන්නවා මුදල් ගැන විතර කතා කරන කෙනෙක් නෙමෙයි.
අර ගිය පාර මුදල් දේශනා කරේ අවුරුදු 2කට 3කට විතර පස්සේ. මිනිස්සුගෙන් සල්ලි උරගෙන කාලා කවදාවත් මිනිස්සුගේ වංචා කරලා අරගෙන කාටවත් කියන්න බෑ. ඇයි හේතුව? මම දෙවියන් වහන්සේට බයයි. මොකද මම දන්නවා දෙවියන් වහන්සේ කියන දේ නිසා මට වාසියට මම හරව ගන්න නැහැ කිසිම දෙයක්. මොකදකට ගණන් දෙන්න ඕනේ මමයි. මට ගණන් දීමක් තියෙන එක. මිනිස්සුන් රවට්ටලා මිනිස්සුගේ සල්ලි කඩාගත්තොත් මට ගණන් දෙන්න මට විතරක් නෙමෙයි ඕනම සභාපාලකයෙකුට ඒකට ගණන් දෙන්න ඕනේ. ඒකෙන් බේරලා යන්න බෑ. මිනිස්සුන්ව රවට්ටලා යම් දේවල් කෙරුවොත් ඒකට ගණන් දීමක් තියෙනවා. මිනිස්සුන්ට බොරු ගන්නලා මිනිස්සුන් මෙයාකට ඒකට ගණන් දීමක් තියෙනවා. ව්‍යාජ ආලේපයන් සමාජ ඒගොල්ලෝම දන්නේ ව්‍යාජ ආලේපයන් එක. ව්‍යාජ අන්‍ය භාෂා. ව්‍යාජ ස්වය මේ ඔක්කොම තියෙනවා. ව්‍යාජ ක්‍රිස්තු කියලා කෙනෙක් කියනවා. ඒ තමයි රූපවල ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ. රූපවල ඉන්නේ ඒ ව්‍යාජ ක්‍රිස්තු. ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ තමයි අපි අදහන්නේ. ඒ තමයි ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ. සැබෑ ක්‍රිස්තුස් වහන්සේ. එතුමා රූපවල නැහැ. එතුමා ඉන්නේ සෑමතැනම වැඩ සිටිනවා. ඒකයි දේවචනේ කියන්නේ. එනම් මතක තියාගන්න. අද බොහෝ අය වැටි යන මේ කාරණා නිසා ගොඩාක් තියෙන ඔයගලන්ට කාරණා කතා කරන්න නම් එච්චර කතා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි මොවිද අපිව ස්වාමීන් වහන්සේ තුළ දිනපතා හරිගස්සන උඩුකම අහංකාරකම මමත්වයේ කියන දේ නම් අතහරින්න එක නම් තබා ගන්න එපා පොඩ්ඩක් කොබේ කිතුනන අධික කොම්බ වෙන්න ගියොත් එතන තල්ලනවා සාම අපේ මානසික ක්‍රියා කරන්න යන්න එපා නිතරම මානසික ක්‍රියා කරන එක නිතරම තල්ලන මානසික තර මානසික තෘෂ්ණාව මානසික ක්‍රියාව මට පුළුවන් මම අත තිබ්බොත් එයා දුවේ. හරිය දුවේ හොඳට. ඔයා දුවේ. ඔයා අත තියන්න ගියොත් මේක වෙන්නේ. ඔයාට දුවේ නැහැ. මමත් දෙවියන් වහන්සේ උසස් කරනවා. අපිව පහදලා. අපි අටහත් වෙන තරමට ස්වාමීන් වහන්සේ අපිව උසස් කරනවා. ව්‍යාජයට අත්කමත් එපා. ව්‍යාජයට අත්කමත් තියෙනවා. බොරුවට අනිත් අය ඉදිරිය යටහත් කියලා පෙන්නනවා. හැබැයි ලෝකාන්තේ ව්‍යාජයට අහක් කියලා පෙන්නනවා අනිත් ඉතින්. හැබැයි එළියට ගිහලාගේ ගේ මෙයා තමයි දන්නේ. අපි සැබෑ යටහත්කම ඉන්න මනුෂ්‍ය ස්වාමීන් වහන්සේ උසස් කරන බයිබලයේ කියනවා. හැබැයි උඩගු අයට උන්වහන්සේ විරුද්ධව සිටිනවා. සමය අන්තිම කාල පරිච්ඡේදයේ ජීවත් වෙන්නේ. ලද පමණි සතුට වීම වස්තු තෘෂ්ණාවෙන් තොරව සිට වස්තු ආශා වස්තුව නැතුව ජීවත් වෙන්න කියලා නෙමෙයි කියන්නේ. වස්තු තෘෂ්ණාව ඕනකට වඩා තෘෂ්ණාවට ගියොත් ඕනම නපුරු දෙයක් කරලා සල්ලියම්බ කරන්න පුළුවන්. මේ රටට වෙලා තියෙන එකනේ. වස්තු තණ්හාවට ගිහිලා තමයි මේ රට ණය වෙලා තියෙන්නේ. කොමිස් වලටයි එක දේවල් සල්ලි ගසාගෙන කාපු දේවල් නිසා තමයි මේ රට විනාශ වෙලා තියෙන්නේ. අද මේ රට ණය වෙලා තියෙන මුදල්. නමුත් අපි පසුබට යුණ මේ රට වෙනුවෙන් මේ රට එකේ නිදහස් කරන්න යනවා ස්වාමීන් වහන්සේ. මේ ණය උන්වහන්සේ නිදහස් කරනවා. ස්වාමීන් වහන්සේ හරි නායකයන් විදිහේ දානවා මේ රටට. දාලා ස්වාමීන් වහන්සේ මේ රට ණය නිදහස් උන්වහන්සේට පුළුවන් එක මොහොතේ එක කරන්න. ස්වාමීන් වහන්සේට බැහැ. නමුත් ගෞරවය දෙන්නේ දෙවියන් වහන්සේට නෙමෙයි අද මිනිස්සු සාතන්. ඒ දේවල් සාතන් දරා තමයි කරන්න බලන්නේ. මතක තියාගන්න. දෙවියන් වහන්සේ මේ දේශය වෙනස් කරනවා මේ දේශයට ආශිර්වාද කරනවා. ඉදිරි පරම්පරාව දරුවන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. මේ ආශිර්වාද අපි අත්දකින්න ඕනේ. අපි ආශිර්වාද දකින්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ රටට කරන වෙනස. අපි ඒ ගැන පසුතැවෙන්නේ නිරහර සමාජ මතක තබා ගන්න. ලියාගන්න මම කිව්වා කියලා. ලබන අපේ නිරහර ආඥාවට එන්න ඉස්සරලා මේ රටේ විශාල වෙනසක් ඕනලා තියෙනවා. දැන් තිබිච්ච තත්ත්වෙ නෙමෙයි විශාල වෙනසක් තියෙනවා. බලවත් දේවල් වෙනස් කරනවා. එහෙනම් අපි අදයිල ආරක්ෂා කරලා අදයිලින් වැඩි සිටින අයව ස්වාමීන් වහන්සේට ගේන්න අපි උපරිම කැපවීමක් වෑයමක් දරනවා. මොකද උන්වහන්සේ අපිව පාවිච්චි කරන අය නිසා ඒ වෙන ඕනම කෙනෙක්ව පිළිගන්න හදවතින්ම පිළිගන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට සේවය කරන්න අපි සූදානම් වෙන්න ඕනේ. එයාව පිළිගන්න ආදරෙන්
අපි සූදානම් කරමු. ස්වාමීන් වහන්සේ වන්නේ නැති වුණු අයව උන්වහන්සේ වෙතට එවන්නේ. අකීකර පුත්‍රයා හොයාගෙන නෙමෙයි ස්වාමීන් වහන්සේ ආවේ. එදා අකීකර පුත්‍රයාගේ කතාවේදී මම කතාවේදී කියන්නේ ඒ තාත්තා බලාගෙන හිටිය අකීකර පුතා එනකන් නෙමෙයි. මොන පුතා එනකන්? නැති වුණු පුතා එනකන්. එහෙනම් දෙවියන් වහන්සේගේ නැති වුණු දරුවන් එනකන් උන්වහන්සේගේ සභාව බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ආදරයෙන් පිළිගන්න දෙවියන් වහන්සේ පිළිගන්නවා නම් ඔබත් මාත් කවුද? ඔබත් මාත් කවුද? ඒ නිසා ඒ අලුත් එන අයට පාත් දාන්න එපා, මුකුත් දාන්න එපා. අපි දැන් පරණය උගුරු දැන් අලුත් ඒව ඕනේ. අපි අපේ උපරිම සේවය ඒගොල්ලන්ට කරමු. එන ඕනම කෙනෙක් පිළිගන්න අපි සෝදානම් වෙමු. ඒක තමයි නියම දේව ප්‍රේමය. නියම කිතුණු සභාව, නියම දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ තියෙන සභාව. ප්‍රේමණීය සභාවක් වෙමු අපි. අනිත් අයට ආදරය කරන සභාවක් වෙමු. තම තමම යටහත් කරගන්න. තම තමම උසස් වෙන්න ගියොත් අපමණයි පහත් වෙන්නේ ඉබේ. ඒ නිසා අපි අද වචනේ පිළිගෙන අපි අදහිල්ල අපි ආරක්ෂා කරගන්න. පාතුමා කියනවා මම යහපත් දිවීම මම යහපත් යුද්ධයක් යුද්ධ කළා. මම දිවීම කෙරව කළා. මම අදහිල්ල ආරක්ෂා කරගන්න. පාතුමා කම තුනක් කියනවා දන්නවට මරණය දැන් ළඟයි. ඔකේ නමන්දි අද යහපත් යුද්ධයක් කරා. ඒක අවසාන දිවීම අවසාන කරා. මම අදහිල්ල ආරක්ෂා කරා. අදහිල්ල ආරක්ෂා කරගන්න නෑ. දෙවියන් වහන්සේගේ විශ්වාස. ඒක නැති වුණා. ඒක මම කරාට කියලා නතර කෙරුවා කියලා මම කිව්වා ස්වාමීනි මට ඕනට වැඩි සල්ලි එපා. අදින්න නැතුව. දෙවුණා කිව්වා ස්වාමීනි මට අඩුවක් එපා. මට අධික කරන්න බැහැ මිනිස්සු. ඒ නිසා වැඩිත් නෑ අඩුත් නෑ. ඇති. ප්‍රශ්නේ නෑ නේ. වැඩියක් නෑ අඩුවක් නෑ. එහෙමනේ නෝද? නැත්නම් වැඩි දෝනේ ඕන. වැඩි දෝනේ අඩුව දෝනේ. දෙකම ඕනේ මට. වැඩියක් ඕනේ අඩුවක් ඕනේ. ගානට තිබුණත් ඇති. එතකොට උදව් වෙන්නෙත් නෑ අපි වැඩි හැන්නෙත් නෑ. අපිට සාමාන්‍ය විදිහට හැමදේම තියෙන ඔක්කොම ගානට. අප්ඩේට් එකේ උඩ තියෙන ගානට. ඒ නිසා වැඩි යන්න ගියාම අපේ අය උඩින් යනවා වැඩි තියෙන එකත් හොඳ නෑ. එතකොට උඩින් යනවා. බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබගේ කාරණා අනාගතේ තරුණ තරුණියනි ඔබගේ අවශ්‍ය කාරණා ඔබ දෙවියන් වහන්සේට ළඟ වෙන උන්වහන්සේට යන්න. ඔබගේ කාරණා අනාගතේ වෙලා වෙනකොට ඒ දේ සියල්ල ස්වාමීන් වහන්සේ සූදානම් කර දෙයි ඔබලට බය වෙන්න එපා. බය වෙන්න උන්වහන්සේගේ වචන කීකර උන්වහන්සේ තුළ යන ඉස්සරහට. ඔබ දේව රාජ්‍යයට වපුරන දේ වපුරන්න. හරි දේ වපුරන්න, හරි තැනට වපුරන්න. ස්වාමීන් වහන්සේ තුළ ඔබට නියම කාලයේ දේව කපා ගන්න පුළුවන් මේ ආශිර්වාදය. අපි හැකියි. අපි මොහොත අපි අපිම සෝදිසි කර බලමු. ඒ වගේ සභාව ගැන පසුතැවෙන සභාවේ විවිධ කාරණා විවිධ දේවල් ව්‍යාජ ගැනීම සභාව ඇතුළේ තියෙන වැරදි ගැනීම වැරදි ආලේපයක් වැරදි එළිදරව් ව්‍යාජ අන්‍ය භාෂාව මේ සභාව ඇතුළේ තියෙන දේවල් ඒවටත් අපි පසුතැවෙ වෙනවා. සභා පාලකවරු මේ ව්‍යාජ ආලේපයත් එක්ක ව්‍යාජ ගැන්වීම එක්ක ව්‍යාජ අන්‍ය භාෂා ව්‍යාජ එළිදරව් දෙකේ මිනිස්සුන් අද රවට්ටලා තියෙනවා. මිනිස්සුන් බය කරලා තියෙනවා. බොරු එළිදරව් තියෙනවා. ඒවටත් අපි පසුතැවෙන්න වෙනවා. මිනිස්සු ඒවට හිර වෙලා ඉන්න බය වෙනවා. සමහර එළිදරව් වෙන්නේ මැරෙන්නේ වගේ තමයි. මෙච්චර දවසකින් මැරෙන්න යනවා. ඉතින් මෙහෙට ඇවිල්ලා යාඥා කරා. ඒ වගේ ව්‍යාජ බොරු ඉගැන්වීම් දාලා ව්‍යාජ ආලේපයන් ව්‍යාජ එළිදරව් දාලා මිනිස්සුන් අද බය කරලා තියෙන ස්වභාවය ඇතුළේ. බය ගේන්නේ බයදුකම ආත්මය කියලා. නතුනාසික ආත්මය බලයෙන් ප්‍රේමයෙන් පිටු. එන මොහොතක් අපේ හදවත් සූදානම්. අපි මේ බලමු කාරණාවත් එක්ක අපි මැදි වෙලා තියෙන දේ අපි යම් කාරණාවක් එකකට අරගෙන අපි ඒවට පසුතැවෙනවා. අපේ උඩඟුකම අහංකාරකම මමත්වයේ කැරලිකාරකම ව්‍යාජ දේවල් අපි තුගන්නවා. මේ ව්‍යාජ දේවල් ඔස්සේ අපි යනවා. වස්තු තෘෂ්ණාව
ඒවට අපි පොසොතයි. තමා ගැන විතරක් හිතන්නේ අනිත් අයට ප්‍රේම කරන්නේ නැතුව ආත්මාර්ථකාමීත් එක්ක අපි යනවා. අපි අහංකාරය උඩඟුව මමත්වයත් එක්ක උදාරකාරය වගේ දෙවියන් වහන්සේට වඩා සර්ව සෙල්ලමකට අපි ප්‍රේම කරනවා. අපි ඒ ගැන පොසොතයි අවශ්‍යයි. අනිත් අය ගැන පොසොත අපි එක කාරණා මොකක් හරි ඇති සැකවිච්ච දෙයක්. अंतिम काले अंतरा सहित काल मेव अंतरा सहित काले मे लोके सिद्धुवे नमदයක් කිතුනට බලපාන අපි ස්වර්ගයේ නෙමෙයි පොළවේ ඉන්න අයනේ අපි අපිට බලාපොරොත්තුවක් තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ අපිට ආරක්ෂාවක් බලාපොරොත්තුවක් තියෙනවා उन्हासगीම බලාපොරොත්තු අපි සිටිනවා අපි ගායනා කරමු ගීතිකාව යලේනවා සමිනෝන් බලාපොරොත්තු ගීතිකාව ගායනා කරමින් අපි ස්වාමීන් වහන්සේ තුළ නැවුණු උන්වහන්සේගේ බලාපොරොත්තු අලුත් කරමු උන්වහන්සේට බලාගෙන සිටිනවා නම කෙනෙක් පසුතැවිලා පසුබටලා ඉන්න අය පසුතැවිලා එනකන් උන්වහන්සේ බලා සිටිනවා තව කරුණා දෙනෙත්ම උන්වහන්සේ බලාගෙන ඉන්නවා गाना करने गीतिका
ඔබ රැකියාවක් කරන අතර ඒ කාලය කැප කරනකොට නිකන් කාලය නාස්ති නොකර දෙවියන් වහන්සේගේ කාරණාවලට ඔබ කෙටි කාලයක් දෙවියන් වහන්සේට දෙන්න. ඔබගේ හැකියාව, ඔබගේ දක්ෂකම්, ඔබට දෙන දීමනාව ඒ දේව රාජ්‍ය සභාවිත කරන්න. අපි ඉදිරි කාලේදී බලන්න යන දීමනාවන් මොනවද? අපි එකිනෙකා තුළ තියෙන ඔබම දන්නේ සමාන ඔබ තුළ තියෙන දීමනාවන්. අපි ඒව බලන්න යනවා. එතකොට ඔබට තේරෙයි මා තුළ මේ දීමනාව තියෙනවා කියලා. එස ඔබගේ හැකියාවන් දීමනා දේව රාජ්‍යයට පාවිච්චි කරන්න. ඒ දේව මාසේ ප්‍රසන්නයි. උන්වහන්සේ අපි හැම කෙනෙකුටම හැකියාවන් දීමනා දීලා තියෙනවා. ඒක දේව රාජ්‍යයට පාවිච්චි කරන්න. ස්වාමීන් වහන්සේ කියලා ස්වාමීන්ට කියන්නේ ස්වාමීන් වහන්සේ මම අරගෙන පාවිච්චි කරන මේ දේව රාජ්‍ය වැඩවලට. වයසට යනකම් ඉන්නවා. සමහර වයසට යනකම් ඉන්නේ. ස්වාමීන් වහන්සේ මාව 23 දී තෝරගත්තේ. අවුරුදු 23 දී. වැඩි කාලයක්ම දෙවියන් වහන්සේට සේවය කළා. වැඩි කාලයක් දෙවියන් වහන්සේ. මේක සතුටු වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කළා කියලා මම උන්වහන්සේ ඊට ඇදහිල්ල ස්ථිරව ඇදහිල්ල ශක්තිමත් වෙන්න. උන්වහන්සේ සබාගෙන ඉදිරියට ස්වාමීන් ඔබට ස්තුතියි. අපි ආඥා කරමු. සම්බුදු බලදාන දෙවි ස්වාමීනි. අපි වහන්සේට ස්තුතිවන්ත වෙන මෙලංකාර දැසන නිසා ඔබ වහන්සේ වචනේ අපි ධෛර්යමත් කරපු නිසා ශක්තිමත් කරපු නිසා අපට අවවාද අනුශාසනා වචනේ තුලින් දුන්න නිසා ඔබට ස්තුතියි. ඔබ දිනපතා අපව ශක්තිමත් කරන නිසා ස්තුතියි. මේ ආපු කිසිවෙක් ඉස්සත් ඉදියවන්න එපා ස්වාමීනි. මේ හැමෝටම ආශිර්වාද කරන්න. ස්වාමීන් වහන්සේගේ සමාදානයේ සතුට ප්‍රීතිය සොය ජය දිනපතා දෙන්න. විශේෂ නිරාහාර කාලය ගත කරන හැම කෙනෙක් දින 40 දින 21 සහ 72 ඉන්න හැම කෙනෙකුටම ශක්තිය දෙන්න ස්වාමීනි. ශක්තිය දහිරේ දෙන්න ස්වාමීනි. ඔබ වහන්සේ තුලේ දරාගෙන යන සියලු කාරණාවලදී ඔබ වහන්සේගේ ආලේපය කෙනෙකුට තුල තබන්න. ශුද්ධාත්මනි මඟ පෙන්වන්න. මේ ආපු හැමෝටම ආශිර්වාද කරන ඉදිරි සතියේ සියලු වැඩ කටයුතු කරගන්න. ඔබ වහන්සේගේ ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ඔබ දිනපතා මේ තුල තබන්න. කර රැකියාවන් ව්‍යාපාර වෙනදාම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යම දේතම ඔබගේ ආශිර්වාදය ඔබගේ ආරක්ෂාව නිරෝගීකමත් ලැබව වැඩව. අලුත පැමිණියට ආශිර්වාද කරන්න. ස්වාමීන් වහන්සේ කිසිවෙක් ඉස්සදින් යවන්න එපා. මේ හැමෝටම ආශිර්වාද කර ඔබගේ ස්වය සතුට ප්‍රීතිය ජය වචනය ස්වය ඇදහිල්ල තවත් ශක්තිමත් ඔබ වහන්සේ තුල ඉදිරියට යන්න හැමෝටම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. තව තවත් ඔබ වහන්සේට ලං වෙන කරුණාවදී ආශිර්වාද මේ අසල් වාසීට ආශිර්වාද කරන්න. මේ අසල් වාසීන් ඔබ හඳුනාගත්තේ නැති අය ඉන්නවා. ඔවුන්ට මේ අලුත් දෙයක් වගේ වෙන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේට කතා කරන්න. ඒක සිත් වෙනස් කරන්න. ඔබ වහන්සේ කතා කරන්න. ඔබ වහන්සේගේ සාස්ත්‍ර ක්‍රියා කරන්න. ස්වාමීන් වහන්සේට ආශිර්වාද කර. දැන් දිවස් වලට යනකොට ආරක්ෂා කරන්න. ස්වාමීන් අඟහරුවට තියෙන ආලි පරිස්සීමට දැන්ම සිට ඔබ වහන්සේ මෙතන සූදානම් කරන්න. ස්වර්ගයේ සරසන්න ස්වාමීන් මෙතන සූදානම් කරන්න. ඔබ වහන්සේගේ ආලයපේ ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දාන වැඩ වාසය කරන නිසා ස්තුතියි. ඔබ වහන්සේ අපමණයෙන් පැමිණ නිසා ස්තුතියි. එකිනෙකා වාලේප කරන මිනිස් ස්වාමීන් දැන් සිටම සූදානම් කර හැම කෙනෙක්ම ශක්තිමත් කර ධෛර්යවත් කර ඔබ වහන්සේගේ අනුග්‍රහය යන්න මෙවන්ට ආශිර්වාද කරන්න. ඔබට බාරයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Jesus,
නාම පිය දෙවන් වහන්සේගේ ප්‍රේමය शुद्धात्मन වහන්සේගේ සහභාගීකම සමාදානය අප තුළ මුළු ලෝකයේ සකල ජනතාව තුළ අදත් ක්‍රිස්තුස් විශ්වාසයේ දෙවිනීම දක්වා පවතිවා. ආමේන්. ආමේන්. සියලු දෙනාට ජෙස්පීටයි